සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ප්‍රඥාවෙන් අග්‍රේසර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී කීනාශ්‍රව නාගසේන මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මගඵල ලබන දේශනා මහලාවේ අද දවසේ දේශනාව සඳහා අනුග්‍රහයක දායකත්වය දරන්නේ බී.එම්. චන්ද්‍රලතා මහත්මිය, පී.එම්. ජයවතී මෑණියන්, කේ.පී.ඒ. ජයසිරි පියාණන්, ඩබ්ලිව්.එම්. ජයවර්ධන පියාණන්, ඒ.එම්. කිරිබණ්ඩා පියාණන් සහ ඩී.එම්. ඩිංගිරි මණිකා මෑණියන් ඇතුළු ඒ පින්වතුන්ගේ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා. එතකොට පින්වත්නි, අපි මේ මගඵල ලබන මග ධර්ම දේශනා මාලාවේදී විශේෂයෙන්ම මිලිඳු රාජ ප්‍රශ්නයට අදාළව ඒ මිලිඳු රාජ ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජුරුවත් අතර ඇතිවිච්ච ඒ ධර්ම සාකච්ඡාවේ අවසාන හරියේ අපට මුණ ගැහෙන උපමා කතා අනුසාරයෙන් මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුවකගේ, එහෙම නැත්නම් නිවන් මඟ පුරුදු කරන කෙනෙක් ඇති කරගත යුතු ගුණධර්ම පිළිබඳව තමයි මෙම වැඩසටහනේදී අපි කතා බහ කරන්නේ. පසුගිය වැඩසටහනේදී අපි ගද්‍රබ වර්ගයේ තියෙන පළවෙනි කාරණේ වන බෝරුවාගෙන් එක් අංගයක් ගැනීම ගැන වදාළ කොටස අපි පසුගිය වැඩසටහනේදී කතා බහ කළා. පින්වත්නි, අද අපි බලාපොරොත්තු වෙනවා නාගසේන මහරහතන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා කුකුලාගෙන් පස් අංගයක් ගැනීම ගැන ප්‍රශ්නේ. ඒ කාරණේ තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. බලන්න, සාමාන්‍ය ලෝකයේ අපිට දකින්න තියෙන දේවල් අනුසාරයෙන් දැන් මේක ඉදිරියේදී මහ පොළොව උපමාවෙන්, ඒ වගේම ජලය උපමාවෙන්, අහස උපමාවෙන්, සිංහයාගේ උපමාවෙන්, දිවිදෙනගේ උපමාවෙන්, මේ වගේ නොයෙක් සත්වයන් මේ භෞතික සම්පත් අනුසාරයෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ නිවන් මඟට දියුණු කර ගැනීමට අවශ්‍ය ගුණ සම්පත් ගැන පැහැදිලි කරලා දෙනවා. මොකද බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ සමහර අයට උපමාවකින් කියනකොට තමයි ඒක තේරෙන්නේ. සමහර කාරණා තියෙන ඒ කාරණාව කිව්වට පැහැදිලි වෙන්නේ. හැබැයි උපමාවක් අනුසාරයෙන් කියනකොට හොඳට පැහැදිලි වෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මේ නාගසේන මහරහතන් වහන්සේ පින්වත්නි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ උපමා 105ක් ඇසුරු කරගෙන නොයෙක් විදිහට නිවන් මඟ දියුණු කරන කෙනෙකුට අවශ්‍ය ගුණ සම්පත් පැහැදිලි කරනවා. කුමද්ද අවාසනාවට දැනට අපට දකින්න ලැබෙන්නේ, මුණ ගැහෙන්නේ උපමා 67ක් අනුසාරයෙන් කරන ලද ධර්ම සාකච්ඡා විතරයි. උපමා 38කගේ තොරතුරු අපට වර්තමානයේ මුණ ගැහින්නේ නැහැ. ඒවා කාලයගේ අවෑමෙන් ඒවා නැසිලා ගිහින් තියෙනවා. කෙසේ වෙතත් අපි මේ වැඩසටහන් මාලාවේදී බලාපොරොත්තු වෙනවා මේ උපමා 67 අනුසාරයෙන් නාගසේන මහරහතන් වහන්සේ මේ පැහැදිලි කරන්නට යෙදුන ඊටා වටිනා දහම් කාරණා පිළිබඳව විශේෂයෙන් බුද්ධ දේශනා උපයෝගී කරගෙන බුද්ධ දේශනා අනුසාරයෙන් මේ කාරණා පැහැදිලි කරගන්න. එතකොට මේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අසා සිටිනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ, කුකුලාගෙන් ගත යුතු පස් අංගය මොනවද? ඔන්න කුකුලාගෙන් අංග 5ක් ගන්න ඕනේ. පළවෙනි එක තමයි මහරජාණෙනි, කුකුලා සවස් කාලයේ නිසි වේලාවට ලගින්නට පැමිණේ.
ඒතර කුකුලා දවල් කාලේ කොහේ ගොදුරු සොයාගෙන ගියත් හවස් වෙනකොට හවස 6-7 වෙනකොට අඳුර වැටෙනකොට මොකද කරන්නේ? කුකුලාට පුරුදු වෙලා තියෙන තමන් හිටපු තැනට එන්න. ඒක යාගේ තියෙන පුරුද්දක්. ඒ නිසා කුකුල්ලු දැන් අතහැරියන් පස්සේ මේ අමුතුවෙන් හොයන්න ඕනේ. එයාට හුරු තැනට, එයා ලගින තැනට ආපහු එනවා කියනවා. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා එසේම මහරජාණෙනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් නිසි වේලාවට සෑම මිදුල හැමද වළඳන පරිභෝග කරන පෑන් ගෙනවිත් තබා ශරීරයේ පිළිදැගුම් කොට ස්නානය කොට චෛත්‍ය වැඳ වැඩිමහලු භික්ෂූන් බැහැ දකින්නට ගොස් නියම කාලයට ශුන්‍යාගාරයට පිවිසිය යුතුය. මහරජාණෙනි කුකුලාගේ මේ පළමු අංගය ගත යුත්තේ. ඔන්න භික්ෂුව සුදුසු කාලයේ කරන්න ඕන කටයුත්ත දැන් පැහැදිලි කරනවා. ඔන්න ඉස්සල්ලාම මොකද කරන්නේ? භික්ෂුව නිසි වේලාවට සෑමිදුල හමදන්න ඕන. එතකොට බලන්න මේ භික්ෂුවක් විසින් කරන්න ඕන වත්පිළිවෙත් තියෙනවා. සෑම භික්ෂුවක් විසින්ම එදිනෙදා කටයුතු කරද්දී සබ්‍රහ්මචාරීන් වහන්සේලාට එහෙම නැත්නම් එකට වාසය කරන පිරිසට මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම වලින් එකිනෙකාට උපකාර කරන්න ඕනේ. ඒවට කියනවා වත්පිළිවෙත් කියලා. ඒවට කියනවා ආභි සමාචාරික සීලය කියලා. එතකොට මේ දැන් අපි කැමති කියමු භාවනා කරන්න දැන් පැවිදි වෙච්ච අලුත ස්වාමීන් වහන්සේ නමක් එයා වත්පිළිවෙත් කරන්නේ නැහැ. ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු සත්කාර කරන්නේ නැහැ. අපි තුමු එයා භාවනාම කරගෙන ඉන්නවා. ධර්මයම ඉගෙනගෙන ඉන්නවා. එයාට මේ ශාසනයේ වැඩිමක් බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ නිවන් මඟ ඉස්සල්ලාම කරන්න ඕනේ එකට වාසය කරන පිරිස කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න ඕනේ. දැන් විශේෂයෙන් ගිහි පින්වතුන් වශයෙන් උනත් ධර්මයේ හැසිරෙනවා නම් ඉස්සල්ලාම කරන්න ඕනේ gedara ඉන්න එකිනෙකා කෙරෙහි යම් ගෞරවයක් ආදරයක් ඇති කරගන්න ඕනේ. ඒ අයත් එක්ක රණ්ඩු වෙවි කලකෝලහල කරගනිමින් මේක පුරුදු කරගන්න බෑ. එතකොට ඉස්සල්ලාම එයා එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න. ඒ ගෞරවය ඇතිවීම තුලින් තමයි එකිනෙකාට උපකාර කර ගැනීම සිදු වෙන්නේ. ඒවට තමයි කියන්නේ මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම කියලා. එතකොට එකිනෙකාට උපකාර කරනවා. දැන් ගෙවල් වල නම් අතුපතු ගාන ඒවා, කෑම් හදන්න උදව් කරන ඒවා, කෙනෙක් අසනීප වුණාන් පස්සේ යාට බෙහෙත් හේත් කරන ඒවා මේ ඔක්කොම මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වෙනවා. එතකොට මේ පැවිදි වෙච්ච ශාසනයේ වාසය කරන භික්ෂුවත් ඒ එකට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප උපස්ථාන කරන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ හා සලකන චෛත්‍ය, බෝමළුව මේවට අප උපස්ථාන කරන්න ඕනේ. එතකොට තමයි මේ භික්ෂුව තුළ ශාස්ත්‍රු ගෞරවය හොඳට පිහිටන්නේ. ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරේ හොඳට ගෞරවය පිහිටන්නේ. එතකොට එවැනි කුසල් සිතකින් එවැනි කටයුතු කරපු භික්ෂුවට තමයි ඊළඟට මත්තේ තවදුරටත් කුසල් දහම් බණ භාවනා වශයෙන් දියුණු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න නාගසේන මහරහතන් වහන්සේ හරි පිළිවෙලට මේක පැහැදිලි කරනවා. භික්ෂුව මොකද කරන්නේ? ඉස්සලාම සෑමිදුල හමදන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේට කරන උපස්ථානය. ඊළඟට වළඳන පරිභෝග කරන පෑන් ගෙනවිත් තියන්න ඕන. දැන් ඉස්සර වෙනම වළඳන පෑන් වෙනම තියෙනවා. පරිභෝග කරන පෑන් ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි වලට ගන්න වතුර, කකුල් සෝදන්න ගන්න වතුර. දැන් අද නම් අපිට ටැප් ලයින් තියෙන හින්දා ගැටලුවක් නැහැ. නමුත් ඒ කාලේ වෙනම වැසිකිළිය ළඟ කැසිකිළිය ළඟ වෙනම භාජනයක් තියෙන. ඒවට ගන්න අවශ්‍ය වතුර. ඊළඟට ආවාසයක් තියෙනවා නම් ආවාසයේ ඉදිරිපිට වෙනමම දැන් ඒ කාලේ සිරප්පු දෙකකුත් නැතුව දූවිලි සහිත පොළවේ තමයි පිණ්ඩපාතේ වඩින්නේ, චාරිකාවේ වඩින්නේ, ගමට වඩින්නේ. එතකොට ආපුවන් පස්සේ ඒ ආවාසයට දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තියෙන ඇවතක් තමයි දූවිලි සහිතව. එහෙම නැත්නම් තෙත සහිත මේ පා ඇතිව ඒ සංඝ වාසයට සෙනසුනට ඇතුල් වෙන්න බෑ. එහෙම වුණොත් ආපත්‍යක් වෙනවා. එතකොට ඒ කාලේ වෙනමම ඒ කකුල් සෝදන්න වෙනම වෙනම පුවරුවක් තිබිලා තියෙන. ඒකේ කකුල් සෝදගෙන හොඳට පිහාගෙන පිරිසුදු වෙලා තමයි අතුරට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ආවාසයේ ඉන්න නේවාසික භික්ෂූන් මොකද කරන්න ඕනේ? ඒ අවශ්‍ය පරිභෝග පෑන්, වළඳන පෑන් අඩු වෙනකොට ඒවා බල ඒවට අවශ්‍ය වතුර පුරවන්න ඕනේ. එතකොට බලන්න ඒ කාලේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා පවා මේව කළා. එතකොට
මේ ඒ විදිහට වළඳන පරිභෝග පැන් ගෙනවෙත් තියලා ඊළඟට දැන් ඔන්න තමන්ගේ වෙහෙසයි දහඩියයි වත් පිළිවෙත් කළානේ. ඔන්න ඇඟ පිරිසුදු කරන්න ඕන. හොඳට මූණකට සෝදගෙන පැන් පහසු වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ චෛත්‍යයට වඩින්න ඕන. ආයෙ චෛත්‍යයට වැඩලා වන්දනා කරන්න ඕන. කොච්චර අධර්මයක්ද බලන්න පින්වත්නි. පසුගිය කාලේ අපිට සමහරලාට අහන්න දකින්න ලැබුණා. ওই චෛත්‍ය වැඳ වැඳ ඉඳ වැඩක් නැහැ. නිකන් gadol ගොඩකට වැඳලා ඇති තේරුම් මොකද්ද? කොච්චර භෞතිකවාදීද බලන්න. නමුත් මේ ශාසනයේ නිවන් මඟ පුරුදු කරන පිළිවෙතේ දෙන භික්ෂුව තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ හා සමකොට චෛත්‍ය රාජන් වහන්සේ වන්දනා කරලා තිනවා. ඊළඟට බෝධීන් වහන්සේලාව වන්දනා කරලා තිනවා. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්න දඹදිවට යන්න ඕනේ කියලා කිව්වේ. ලංකාද්වීපයේ චෛත්‍ය රාජන් වහන්සේ නමක් නිර්මාණය කරලා නැති කලක, ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැති කලක මුල්ම කාලේ මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව වඩින්න ඕනේ කිව්වා දෙවන පෑතිස් රජතුමාට. එතකොට තමයි දෙවන පෑතිස් රජතුමා ඒ කාරණේ විමසලා චෛත්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් මහසෑයක් ලංකාවේ හදන්න තීරණය කළේ. ඉතින් ඒ නිසා මේ ශාසනීය භික්ෂුව මේ ශාස්ත්‍රඥ වහන්සේ හා සමාන කොට ඔන්න චෛත්‍ය රාජයන් වහන්සේ වන්දනා කරන්න ඕන. බෝධිය වන්දනා කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩිමහලු භික්ෂූන් බැහැ දකින්නට ගිහිල්ලා ඔන්න ධර්ම කතා කරන්න ඕනේ. එතකොට මේ භික්ෂුව කියන්නේ නිතරම ගුරු ඇසුරේ වැඩිහිටි භික්ෂූන් ඇසුරේ යම් ප්‍රතිපදාවක හික්මෙන්න ඕන කෙනෙක්. යම් ප්‍රතිපදාවක හික්මෙන්න ඕන කෙනෙක්. මොකද පින්වත්නි මේ රාගදේශ මොහ සහිත සිතක් ඇතිව අවිද්‍යාව සහගතව දීර්ඝ කාලයක් සසරට වැටිච්ච අපට යහපත අයහපත එක එල්ලේම අඳුන ගන්න බෑ. හොඳ නරක එක එල්ලේම අඳුන ගන්න බෑ. අනතුරු මොකද්ද කියලා එක එල්ලේම අඳුන ගන්න බෑ. එතකොට ගුරුවරයෙක් ඇසුරේ ඉන්නකොට වැඩිහිටි භික්ෂුන් ඇසුරේ ඉන්නකොට තමයි ඒ ගරුට්ටානීය සබ්‍රහ්මචාරින් වහන්සේලා මේ අපිට එන අනතුරු පෙන්නලා දෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට පවා කියන්නේ දේශනා කරන්නේ මේ නුවණින් යුතු තෙරුන්ගේ ළඟ নিরතුරුවම වසද්දී නුඹ අවමානයක් නොකර ඒ තමන්ගේ ගුරුවරුන්ට උපාධ්‍යයන් වහන්සේට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු සත්කාර කරමින්ද වාසය කරන්න කියලා අහනවා. ඉතින් ඒ නිසා දැන් ඔන්න මේ පිළිවෙලට මේ මොකද කරන්නේ? මේ පිළිවෙතේ දෙන භික්ෂුව නිසි වෙලාවට ගිහිල්ලා සෑමිදුල හමදලා ඊට පස්සේ සංඝයාට වත් පිළිවෙත් සිදු කරලා තමන් ස්නානය කරලා පිරිසුදු වෙලා ඊට පස්සේ ආයෙත් චෛත්‍ය රාජයන් වහන්සේ බෝධීන් වහන්සේ වන්දනා කරලා ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා බැහැ දැකලා ධර්මයේ කතා කරලා අන්න ඊළඟට කරන්න ඕනේ නිසි කාලයේදී ශුන්‍යාගාරයට පිවිසෙන්න ඕනේ. එතකොට මේක තමයි කුකුලාගෙන් ගත යුතු අංගය. කුකුලා නිසි කාලයේදී තමන් වාසය කරන තැනට නැවත තව කෙනෙක්ගේ පෙළඹවීමකින් තොරව පැමිණෙනවා වගේ භික්ෂුව නිතරම ශුන්‍යාගාරයට පැමිණෙන්න ඕන. තමන්ගේ විය යුතු යුතුයකම් වගකීම් ඔක්කොම ඉෂ්ට කරලා වතපිළිවෙත සිදු කරලා ශාස්ත්‍රඥ වහන්සේට වන්දනා කරලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා සුදුසු කාලයේ වෙන්නකොට එයා ශුන්‍යාගාරයට එන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිතරම පැවිද්දා සිහි කරන්න ඕන කියන කච්චුනුකෝ හං ශුන්‍යාගාරේ අබිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. නිතර පැවිද්දා සිහි කරන්න ඕන කියනවා. මම ශුන්‍යාගාරයේ ඇලී වාසය කරන කෙනෙක්ද? හුදකලා වාසයෙන් සතුටු වෙන කෙනෙක්ද කියලා නිතර සිහි කරන්න ඕන. මොකද තමන් පුරුදු කරගන්න කුසල් දහම් මේ මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සිදු කරමින් වත්පිළිවෙත් කරමින් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ ඉගෙන ගන්න දහම් කාරණා තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි ශුන්‍යාගාරය කියන්නේ. ඒ කියන්නේ හුදකලා තැන. එතකොට මේ හුදකලා සෙනසුනකට ගිහිල්ලා වුණ මෙයා පුරුදු කරන දහම් කාරණා තව දුරටත් භාවනාමය වශයෙන් පුරුදු කරන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සුදුසු කාලය 4ක් තියෙනවා. මේ දේශනාවේ නම කාල සූත්‍රය. ඒ කවර 4ක් දෙයත්
සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීමයි. එතකොට පිළිවෙතේ යෙදෙන භික්ෂුව දැනගන්න ඕන මේ වෙලාවේ මං ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට සමතය දියුණු කරන්න, විදර්ශනාව දියුණු කරන්න, ඊළඟට හිතේ හටගෙන තියෙන නීවරණයන් බැහැර කරන්න මේවා ගැන තමන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ධර්ම ශ්‍රවණයෙන් පමණක් නොලැබෙන දේවල් ධර්ම සාකච්ඡාව තුළ ලැබෙනවා. ධර්ම සාකච්ඡාව කියන්නේ පින්වත්නි මංගල කාරණයක්. ධර්ම සාකච්ඡාව තුළ තමයි භික්ෂුවට නිවන් මඟ පුරුදු කරනකොට යම් සැකකුකුස් තියෙනවද? අපැහැදිලි තැන් තියෙනවද? මේවා නිරවුල් කරගන්න පුළුවන්. ඇත්තටම පින්වත්නි වර්තමානයේ මේ සැබෑ ධර්ම සාකච්ඡා අපිට දකින්න ලැබෙන හරිය දුර්ලභයි. වර්තමානයේ ධර්ම සාකච්ඡාවක් කියන්නේ වාද ගොඩක්. තමන්ගේ මතවාද ඉස්මතු කර පෙන්වන එකක් තමයි වර්තමාන ධර්ම සාකච්ඡාව කියන්නේ. නමුත් ධර්ම සාකච්ඡාව කියන්නේ රහතන් වහන්සේලා පවා සිදු කරපු දෙයක්. ඒ ධර්ම සාකච්ඡාව අවසානයේ සංසිඳීමක්, සැපයක්, ඊළඟට වීරියක්, සිහියක්, නුවණක්, යම් සංවේගයක් ඇති වෙන්න ඕනේ. ධර්ම සාකච්ඡාව ඍජුවම වීරියට උපකාර කරනවා. ඊළඟට සම්මා දිට්ඨියට අනුග්‍රහ කරනවා. එතකොට භික්ෂුව දැනගන්න ඕන මේ කාලේ මම ධර්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි සුදුසු කාලේ සමත භාවනාවේ යෙදීමේ ඔන්න භික්ෂුව දැනගන්න ඕන මේ කාලේ මං සමතේ වඩන්න ඕනේ. ඒ වගේම සුදුසු කාලේ විදර්ශනාව වැඩීමේ ඊළඟට භික්ෂුව දැනගන්න ඕන මේ වෙලාවේ මං විදර්ශනාව වඩන්න ඕනේ. දැන් බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්න යුගයක සාසුන් වහන්සේට පුළුවන් මේ වෙලාවේ ඔබ සමතේ වඩන්න ඕන. මේ වෙලාවේ විදර්ශනාව වඩන්න ඕන. මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මේ හැම දෙයක්ම සාසුන් වහන්සේට කියන්න පුළුවන්. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානින් ආසයානුසය ඥානය තුලින් උන්වහන්සේ බුදු ඇසින් බලලා මේ නිවන් මාගේ හික්මෙන භික්ෂුව පුරුදු කළ යුතු ඒ කුසල් දහම් පෙන්වා දෙන්න පුළුවන්. අද එහෙම පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. එතකොට අපිම ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පුරුදු කරන ගමන් අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ මම දැන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. දැන් මම ධර්ම සාකච්ඡාව කරන්න ඕනේ. මේ වෙලාවේ මම සමතේ පුරුදු කරන්න ඕනේ. මේ වෙලාවේ මම විදර්ශනාව පුරුදු කරන්න ඕනේ කියලා තමන්ම දැනගන්න ඕනේ. ඒකට සම්පූර්ණ මඟ පෙන්වීම ලැබෙන්නේ බුද්ධ දේශනාවෙන්මයි. බලන්න ඊළඟට තව ලස්සන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ ධම්මඤ්ඤෝ කියන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි කරුණු 7කින් සමන්විත භික්ෂුව ආහුනෙය්‍ය වෙනවා, පාහුනෙය්‍ය වෙනවා, දක්ඛිනෙය්‍ය වෙනවා, අංජලි කරණීය වෙනවා, අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍රයේ බවට පත් වෙනවා කියනවා. මොනවද ඒ? මිහිලා භික්ෂුව ධර්මයේ දන්නේද වේ, අර්ථය දන්නේද වේ, තමාව දන්නේද වේ, ප්‍රමාණය දන්නේද වේ, කාලය දන්නේද වේ, පිරිස දන්නේද වේ, පුජ්‍යල උස් පහත් බවක් දන්නේද වෙයි. එතකොට විශේෂයෙන් අපිට මෙතන පැහැදිලි කරන්න ඕන කාලය දන්නේද වෙයි කියන කාරණේ. අපි ඊට කලින් මේ ඉතිරි කාරණා ටිකත් පැහැදිලි කරගනිමු. මහණෙනි භික්ෂුවක් ධර්මය දන්නේක් වන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මෙහිලා භික්ෂුව සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිඋත්තක, ජාතක, අබ්බුහත ධම්ම, වේදල්ල යන ධර්මයේ දන්නවා. එතකොට ශාස්ත්‍රූ භාෂිතේ මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය පිළිබඳව හොඳ මනා අවබෝධයක් දැනුමක් ඒ භික්ෂුවට තියෙනවා. ඉදින් භික්ෂුව මේ විදිහට නවාංග ශාස්ත්‍රූ ශාසනය ගැන දන්නේ නැත්නම් මේ ශාසනය එයා ධර්මයේ දන්නේ ඇයි කියලා කියන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් සදාන මහණෙනි යම් කරුණයක් නිසා මේ භික්ෂුව මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය ගැන හොඳට දන්නවනම් ඒ භික්ෂුවට තමයි කියන්නේ ධර්මයේ දන්නවා කියලා. එහෙනම් භික්ෂුවක් මේ නිවන් මාගේ හික්මෙන භික්ෂුවක් හොඳට මේ ශාස්ත්‍රූ භාෂිතය පිළිබඳව නවාංග ශාස්ත්‍රූ ශාසනය පිළිබඳව මනා වැටහීමක් තියෙනවා. එතකොට විශේෂයෙන් ගිහි පින්වතුන් වශයෙන් ගිහි අයද මේ නිවන් මඟ පුරුදු කරගන්න ආස පිරිසක් විදිහට
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන හොඳ නිර්වුල් වැටහීමක් තියෙනවා. එතකොට ඔබට පුළුවන් දැන් ඊටාම සරල සිංහලයට මේ බුද්ධ වචනේ පරිවර්තනය වෙලා තියෙනවා. ඒ දහම් ග්‍රන්ථ අරගෙන හොඳට ධර්මයේ කියවන්න. මොකද අපි කොච්චර ධර්ම ශ්‍රවණය කළත් ඒ ධර්ම ශ්‍රවණේ අපේ ස්වාධීන ධර්මඥානයට එකතු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මොන හරි දැන් අපි මේ ඉගෙන ගන්නේ ධම්මඤ්ඤු සූත්‍රය. ධම්මඤ්ඤු සූත්‍රයේ අංගුත්තර නිකායේ තියෙන අපි ඒක කියවලා තේරුම් ගත්තොත් අපි තව කෙනෙකුට කියලා දෙනකොට තව කෙනෙක් අපෙන් ඇහුවොත් අපට බය නැතුව කියන්න පුළුවන් මේ දේශනාව අංගුත්තර නිකායේ තියෙනවා මම කියවුවා ඒක මෙහෙමයි කියලා. එතකොට අපි දැන් අපි කියලා දෙනකොට ඔබ මේක ශ්‍රවණය කරනකොට ඔබ හිතන්නේ අසවල් ස්වාමීන් වහන්සේ මේක මෙහෙමයි කිව්වේ. හැබැයි අපිම ස්වාධීනව ධර්ම විනය හොඳට කියවලා දැන් ධර්ම ශ්‍රවණී උපකාර වෙනවා සමහර තැන් අපට නිරවුල් කරගන්න බෑ. අපට තේරුම් ගන්න බෑ. එතකොට මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේලා ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ධර්මයේ විනය කියලා දෙනකොට තමයි ඔන්න අපිට හොඳ නරක තේරෙන්නේ. සමහර සැකකුකුස් තැන් නිරවුල් වෙන්නේ. ඒ නිසා ගිහි පින්වතුනුත් මේ හොඳට මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය පිළිබඳ හොඳ ධර්මඥානයක් ඇති කරගන්න ඕනේ. ආන් එයාට තමයි කියන්නේ ධර්මයේ දන්නේ වෙයි. එතකොට එයාට තියෙන වාසිය තමයි මෙයයි ධර්මයේ, මෙයයි අධර්මයේ, මෙයයි විනය, මෙයයි අවිනය කියලා ස්වාධීනව තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක් මත යැපෙන්නේ නැතිව තමන්ටම තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. තමන්ම හොඳට ධර්ම විනය ඉගෙනගෙන තිබුණාම. ඊළඟට දෙවන කාරණේ අර්ථය දන්නේ වෙයි. ඒ කොහොමද? මහණෙනි මෙහිලා භික්ෂුවක් මේ වදාරන ලද කරුණේ අර්ථය මෙයයි. මේ වදාරන ලද කරුණේ අර්ථය මෙයයි කියලා බුද්ධ භාෂිතයේ අර්ථය දැනගන්නවා. ඉතින් මහණෙනි භික්ෂුවක් මේ වදාරන ලද කරුණේ අර්ථය මෙයයි. මේ වදාරන කරුණේ අර්ථය මෙයයි වශයෙන් බුද්ධ භාෂිතයේ අර්ථය නොදනී නම් එයා අර්ථය දන්නේ කියයි කියන්නේ නෑ කියනවා. එතකොට එහෙනම් අර්ථය දන්නේ කියන්නේ යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට යම් ධර්මයක් ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ දැන් සාසුන් වහන්සේ විවිධ අර්ථ ඉස්මතු කරන්න තමයි මේ දේශනාව කරන්නේ. දැන් අපි ගත්තොත් ගෝමේ පිණ්ඩූපම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලදී ඔන්න අනිත්‍ය ගැන දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පෙර ජීවිතයක බෝසත් අවධියක මහා සුදස්සන කියන රජතුමාව සිටියේදී ඒ සුදස්සන රජතුමාට තිබ්බ සම්පත් ගැන මහා ප්‍රාසාද ගැන ඊළඟට රත ගැන අශ්වයින් ගැන ඊළඟට හස්තීන් ගැන අන්තපුර ස්ත්‍රීන් ගැන නොයෙක් සැප සම්පත් ගැන පැහැදිලි කරනවා. අන්තිමට තමයි ගාථාව අන්තිම ඡේදය තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි මේ විදිහට මේ සියලු සංස්කාර ධර්මයේ අතීතයට ගියා. නිරුද්ධ වෙලා ගියා. ඒ නිසා මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ සියලු සංස්කාර අස්තිරයි. මේ සියලු සංස්කාර අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ සෑම සංස්කාරයක් කෙරෙහිම අවබෝධයෙන් කලකිරෙන්න ඕනේ. නොඇලෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ කියලා වදාරනවා. එතකොට සාසුන් වහන්සේ අර මහ සුදස්සන රජතුමාගේ ඒ කාමභෝගී ජීවිතය ගැන දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒ කාමභෝගී ජීවිතය වර්ණනා කරන්න නෙවෙයි. සාසුන් වහන්සේට අවශ්‍ය වුණා එතකොට මේ අතීතයේ තිබ්බ මහා සැප සම්පත් ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා අනිත්‍ය වෙලා ගිහිල්ලා අස්තිර වෙලා ගිහිල්ලා මේ විදියට සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන පණිවිඩය ශ්‍රාවකයන්ට ලබා දෙන්න. අන්න එතකොට ඒකේ අර්ථය දැනගන්න ඕනේ. දැන් සාමාන්‍ය කෙනෙක් ඕක දැන් අහනකොට ඔන්න ඒකේ තියෙනවා ඒ හස්තිය වලාහක කියන දැන් ඒ හස්තියක ඉන්නවා ශ්වේත වර්ණ ඇති අහස් ගමන් ඇති හස්තියක ඉන්න එක දවසින් පෘථිවි මණ්ඩලයේ සිසාරා ගිහින් එන්න පුළුවන් ඊර්දී. දැන් උන ඕක ප්‍රශ්නයක් කරගන්න. එහෙම කොහොමද වෙන්නේ? ඕක ප්‍රායෝගිකව වෙන්න පුළුවන්ද? එතකොට ඒක අර්ථය ඉස්මතු කර ගැනීමක් නෙවෙයි. ඒ නිසා දහම් කාරණේ අර්ථය ඉස්මතු කරගන්න ඕනේ. එතකොට එයා අර්ථය දන්නේක් වෙනවා. ඊළඟට තමාව දන්නේ කෙසේද? මහණෙනි මෙහිලා භික්ෂුව මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සහ ප්‍රතිභාණයෙන් යුක්ත වෙමි තමා පිළිබඳව දන්නේ වෙයි. ඉදින් මහණෙනි භික්ෂුව මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ප්‍රතිභාණයෙන්
යුක්ත වෙමි කියලා තමා පිළිබඳව නොදන්නේ නම් මේ සස්නේ එයා තමාව දන්නේ විදිහට සලකන්නේ නැහැ කියනවා. ඒ නිසා මහණෙනි භික්ෂුවක් මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන් සීලෙන් සෘතෙන් ප්‍රයාගෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් පටිභාණයෙන් යුක්තයි කියලා තමා පිළිබඳව දන්නවද? ආන් ඒ නිසා එයාට කියන තමාව ගැන දන්නේ කියලා දැනගන්න කියනවා. එතකොට එහෙනම් පින්වත්නි දැන් මේ අපි තුල ශ්‍රද්ධාව දියුණු වෙනකොට අපි මේ ශ්‍රද්ධාව මන් තුල තියෙනවා කියලා දකින්න ඕනේ. මන් තුල සීලයේ පිහිටලා තියෙනවා. මන් තුල හොඳ ධර්මඥානයක් තියෙනවා. මන් තුල හොඳ ත්‍යාග සම්පත්තියක් තියෙනවා. මා තුල ප්‍රඥාවක් තියෙනවා. මා තුල පටිභාණයක් කුසල් දහම් වැඩිමේ හැකියාවක් යම් කුසල් ශක්තියක් Taman තුල තියෙනවා කියලා දැනගන්න කියනවා. එතකොට ඒකයි අපි පසුගිය වැඩසටහනේදීත් කිව්වේ මේ ධර්මාවබෝධය කියන්නේ අద్භූත එකක් නෙවෙයි. Taman නොදැනගෙන වෙන එකක් නෙවෙයි. තව කෙනෙක් දෙන සහතිකයකුත් නෙවෙයි. තමන්ම අත්දකින්න දෙයක්. තමන් තුළ ශ්‍රද්ධාව වැඩෙනකොට මා තුළ ශ්‍රද්ධාව වැඩෙනවා කියලා තමන් දැනගන්න ඕනේ. ඒකට තමයි ප්‍රතිවේක්ෂාව තියෙන්නේ. නැවත නැවත තමා ගැන විමසා බලන්න ඕනේ. දැන් අපි දන්නවා දේවතානුස්සති භාවනාව වඩනකොට කොහොමද වඩන්නේ? දැන් අපි හිතමු තව්තිසා දෙවියන් ඉලක්ක කරගෙන භාවනා කරනවා නම් තව්තිසා දෙවියන් තුළ යම් ශ්‍රද්ධාවක් තියෙනවද? ඒ ශ්‍රද්ධාව මා තුළ තියෙනවා. ඒ දෙවියන් තුළ යම් සීලයක් තියෙනද? ඒ සීලය මන් තුළ තියෙනවා. තව්තිසා වැසි දෙවියන් තුළ යම් ධර්මඥානයක් තියෙනද? ඒ ධර්මඥානෙ මා තුළ තියෙනවා. ඒ දෙවියන් තුළ යම් ත්‍යාග සම්පත්තියක් තියෙනද? ඒ ත්‍යාග සම්පත්තිය මා තුළ තියෙනවා. ඒ දෙවියන් තුළ ප්‍රඥා සම්පත්තියක් තියෙනද? ඒක මා තුළ තියෙනවා කියලා සසඳ බලනවා. ඒ වගේම තුසිත දෙවියන් එක්ක බලනවා. තුසිත දෙවියන්ගේ යම් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවන් තියෙනවද? ඒ දිව්‍ය ලෝකේ උපදින්න අවශ්‍ය සීක බල තියෙනවද? මා තුලත් මේවා තියෙනවා කියලා එයා සසඳ බලනවා. එතකොට යම් වෙලාවක අපිට තේරෙනවා නම් මා තුල ශ්‍රද්ධාව හොඳට පිහිටලා නැහැ කියලා එයා ශ්‍රද්ධාව දිනු කරගන්න මහන්සි ගන්නවා. ඊළඟට ඒ භික්ෂුව දන්නවනම් මගේ සිල්පද ආරක්ෂා කිරීම දුර්වලයි. ඉහළ සීලයන්හි මං හික්මෙනවා අඩුයි කියලා දැනගත්තොත් එයා ඒ සීලය දියුණු කරන්න ඕනේ. ධර්මඥානෙ තමන් විමසලා බලනකොට මගේ දහම් දැනුම හරි දුර්වලයි කියලා එයා ධර්මඥානෙ දියුණු කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඊළඟට මං සාමාන්‍ය ලෝකේ හරි මසුරුයි. මං සතු දෙයක් මං අනිත් අයට දෙන්න කැමති නෑ කියලා දැනගත්තොත් එහෙම එයා ත්‍යාග සම්පත්තිය දියුණු කරන්න මහන්සි ගන්නවා. ඊළඟට තමන්ගේ ප්‍රඥා සම්පත්තිය දිහා බලනකොට ප්‍රඥා සම්පත්තිය හරියම දුර්වලයි කියලා දැනගත්තොත් ප්‍රඥාව දියුණු කරගන්න මහන්සි ගන්නවා. එතකොට බලන්න ඒ විදිහට තමන් පිළිබඳ හොඳ පැහැදිලි නිර්වුල් වැටහීමක් තමන්ට තියෙන්න ඕන. මට වැඩෙන්නේ සමතයයි. මට වැඩෙන්නේ විදර්ශනාවයි. මට සමතයත් විදර්ශනාවත් දෙකම වැඩෙනවා. ඊළඟට මගේ මේ නීවරණයන් හරිම බලවත්. ඊළඟට මා තුළ මෙන්න මේ විදිහට තමයි 이르දිපාද ධර්මයන් පිහිටලා තියෙන්නේ. මගේ ඡන්දය බලවත්. මගේ වීරිය බලවත්. මගේ අදිෂ්ඨානය බලවත්. මගේ විමර්ශනය බලවත්. මේවා අපි දකින්න ඕනේ. නැතුව මේ ධර්මාවබෝධය හෝ ධර්ම මාර්ගයේ පුරුදු කිරීම කියන්නේ නිකම් මේ මයික් එකක් අතට අරගෙන ලෝකෙට හඬගා කියන එකක් නෙවෙයි. අභ්‍යන්තර ගුණ සම්පත් මේ හිත කියන්නේ පින්වන්දි අභ්‍යන්තරයේ තියෙන ගුණ සම්පත් දියුණු කරන්න පුළුවන් එකක්. අයහපතට වැටුනොත් අයහපත කරාම අකුසලයේ වැඩිලා යනවා. එතකොට මේ සමහරලාට තමන්ගේම අම්මා තාත්තව මරලා දාන්න තරම් මේ හිත සාහසික වෙනවා. ඒ වගේම තමයි මේ හිත යහපත් පැත්තට දියුණු කරගත්තොත් මේ හිතෙන් සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය උත්තරීතර මනුස්ස ගුණධර්ම දියුණු කරන්න පුළුවන්. මේ ආසනයේ වාඩි වෙලා ඉඳලා මේ මහ පොළොවේ කිමිදිලා ලෝකේ ඕන තැනකින් නැගිටින්න පුළුවන්. මතුවෙන්න පුළුවන්. ඊළඟට අහසේ පළගම් බැඳගෙන මේ යත යන්න පුළුවන්. ජලයේ සක්මන් කරන්න පුළුවන්. මේ පවුරු ප්‍රාකාර කඳු මැදින් විනිවිද යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්නේ සිතක දියුණුවක තුලින්. එහෙනම් මේ සිත තුල දියුණු කරන්න පුළුවන් ගුණ තියෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ පසුතැවෙන මගේ මේ අකුසලයේ තියෙනවා මට මෙහෙම තියෙනවා කියලා අපි තුල තියෙන දුර්වලතා අඩුපාඩු ගැන හිත අපි පසුතැවෙනවා.
හැබැයි අපිට ඒ වෙනුවට කරන්න පුළුවන් අපි හඳුනා ගන්න ඕනේ අප තුල තියෙන කුසල ධර්මයන්. අප තුල තියෙන හැකියාවන්, අප තුල තියෙන දක්ෂතාවයන්. එතකොට අප තුල තියෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව, පටිභාණි මේ ගුණ සම්පත් අඳුන ගන්නවා. ඒකට කියනවා තමාව දන්නේ වෙයි කියලා. එතකොට මේ කියන්නේ ඒවා දැනගෙන මගේ ශ්‍රද්ධාව මෙහිමයි කිය ලෝකෙට හුවා දක්වන එක නෙවෙයි. අපි තුල අපේ තුල තියෙන දක්ෂතා අපි අඳුනගත්තොත් තමයි ඒවා තවදුරටත් දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාහන ප්‍රමාණය දන්නේ කෙසේද? මහණෙනි මෙහිලා භික්ෂුව සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පිළිගැනීමේ දන්නේ වේ. පිළිගැනීමේ ප්‍රමාණය දන්නේ වේ. ඉදින් මහණෙනි භික්ෂුව සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය නොදන්නේ නම් මේ සස්නේ ප්‍රමාණය දන්නේ කියයි කියන නොලැබේ. ඒ භික්ෂුවට කියන්නේ එහෙනම් ප්‍රමාණය දන්නේ කියලා. මහණෙනි යම් කරුණක් නිසා භික්ෂුව සිවුරු පිණ්ඩපාත සේනාසන බෙහෙත් පිරිකර ආදී පිළිගැනීමේ ප්‍රමාණය දන්නවනම් එයාට කියනවා ප්‍රමාණය දන්න කෙනෙක් කියලා. එතකොට මේ ස්වාක්කාත ධර්ම විනයක දායකයා නෙවෙයි ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ භික්ෂුවයි Tamanට අවශ්‍ය ප්‍රමාණය තීරණය කළ යුත්තේ. දායකයාගේ යුතුයකම තමයි අග්‍ර විදිහට, උතුම් විදිහට, ශ්‍රේෂ්ඨ විදිහට, ප්‍රණීත විදිහට සකස් කරලා සංඝයාට අවශ්‍ය දේවල් සිව්පස පහසුව ලබා දෙන එක. ඒක දායකයා හිතන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේට මේක මොකක් වෙයිද දන්නේ, මේක ලාභ සත්කාරයට අහු වෙයිද දන්නේ, මේ ප්‍රණීත බොජුන් දීලා සිහි මුලා වේද දන්නේ, ස්වාමීන් වහන්සේ බණ භාවනාව අතහරීද දන්නේ. ඒක දායකයා සිහි කළ යුතු දෙයක් නෙවෙයි. ඒක සිහි කළ යුත්තේ භික්ෂුවයි. භික්ෂුව තමයි මේ ශාසනයේ සිව්පසය තමන් පරිහරණය කරද්දී ඒකේ ප්‍රමාණය දැනගන්නවා. ඒකේ අර්ථය දැනගෙන තමන්ගේ නිවන් මඟට බාධාවක් නොවන විදිහට ඒක පරිහරණය කිරීමේ වගකීම තියෙන භික්ෂුවට එයාට කියනවා ප්‍රමාණය දන්නේ වෙයි. ඔන්න අපට අවශ්‍ය කාරණේ ඊළඟට තියෙනවා කාලය දන්නේ වෙයි. එතකොට මේ පිළිවෙතේ යෙදෙන භික්ෂු සුදුසු කාලය දැනගන්න ඕනේ. හරියට අර කුකුලා දහවල් කාලේ ගොදුරු සොයාගෙන ගිහිල්ලා සුදුසු කාලේ තමන් ලගින තැනට එනවා වගේ භික්ෂුව මොකද කරන්නේ? මෙහිලා භික්ෂුව මේ උදෙසීමට කාලයයි, මේ ප්‍රශ්න ඇසීමට කාලයයි, මේ ධර්මයේ යෙදීමට කාලයයි, මේ භාවනාවට කාලයයි වශයෙන් කාලය දන්නේ වෙයි. ඉදින් මහණෙනි භික්ෂුව මේ උදෙසීමට කාලයයි, මේ ප්‍රශ්න ඇසීමට කාලයයි, මේ ධර්මයේ යෙදීමට කාලයයි, මේ භාවනාවට කාලයයි කියලා වශයෙන් කාලය ගැන දන්නේ නැත්නම් මේ ශාසනයේ එයාට කාලය ගැන දන්න කෙනෙක් කියලා කියන්නේ කියනවා. හැබැයි යම් භික්ෂුවක් දැනගත්තොත් මේ උදෙසීමට කාලේ, මේ ප්‍රශ්න ඇසීමට කාලේ, මේ ධර්මයේ යෙදීමට කාලේ, මේ භාවනාවට කාලේ කියලා එයා දන්නවනම් එයාට කියනවා සුදුසු කාලය දන්නේ කියලා. එහෙනම් පින්වත්නි අපි දැනගන්න ඕන විශේෂයෙන් නිවන් මඟ වඩන භික්ෂුව ඒ සුදුසු කාලයේදී ශුන්‍යාගාරයට ගිහිල්ලා දැන් භික්ෂුවක් ගත්තම සමහර විට සංඝයාගේ කුදුමහත් කටයුතු තියෙනවා. වත් පිළිවෙත් තියෙනවා, පොදු කටයුතු තියෙනවා, ශාසනික කටයුතු තියෙනවා. එතකොට මේ කටයුතු කරන අතරේ ඒ භික්ෂුව තමන්ගේ චිත්ත විවේකයේ, තමන්ගේ බණ භාවනාව සිදු කරන්න සුදුසු කාලේ තෝරගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපි දන්නවා කෝසම්බිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරන ඔන්න හරකෙක් ඉන්නවා කියන්නේ ඒ හරකා වල් කන්නත් ඕනේ. පැටියට කිරි දෙන්නත් ඕනේ. එතකොට ඒ ගවයා පැටිය ගැන හිතන්නේ නැතුව වල්ම කකා හිටියොත් පැටිය මැරෙනවා. ඊළඟට පැටිය ගැන හිතා වල් කන්න නැතුව හිටියොත් ඒ පැටියට දෙන්නේ කිරි නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ භික්ෂුව සංඝයාගේ නොයේ කටයුතු තියෙනවා. සිවුරු පඳු ගහන්න ඕනේ, පැවිදි පින්කම් තියෙනවා, වත් පිළිවෙත් තියෙනවා, මේ වගේ නොයේ කටයුතු තියෙනවා. ඒ කටයුතු කරන අතරේ තමාගේ චිත්ත දියුණුව පිණිස, තමන්ගේ නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස, සමත විදර්ශනා භාවනාවන් දියුණු කිරීම පිණිස, යෝනිසෝ මනසිකාරයේ වැඩිම පිණිස කාලය වෙන් කරගන්න ඕනේ. එතකොට ඒ කෙනාට තමයි කාලය දන්නේ කියලා කියන්නේ. පිරිස දන්නේ වෙයි.
මහණෙනි මෙහිලා භික්ෂුව මේ ශාස්ත්‍රීය පිරිස, මේ බ්‍රාහ්මණ පිරිස, මේ ගෘහපති පිරිස, මේ ශ්‍රමණ පිරිස කියලා ඒ පිරිස් කරා එළඹෙන්න ඕනේ. එතකොට එළඹිලා මෙහෙම ඉන්න ඕන, මෙසේ කරන්න ඕන, මෙසේ වාඩි වෙන්න ඕන, මෙසේ කතා කරන්න ඕන, මෙසේ නිහඬව ඉන්න ඕන කියලා ඒ කරුණු පිරිස වශයෙන් හොඳට දන්නවා කියනවා. යම් විදියකට භික්ෂුව දන්නේ නැත්නම් මේ ශාස්ත්‍රීය පිරිස, මේ බ්‍රාහ්මණ පිරිස, මේ ගෘහපති පිරිස, මේ ශ්‍රමණ පිරිස කියලා ඒ පිරිස් ළඟ කරා මෙහෙම තමයි යන්න ඕනේ, මෙහෙම ඉන්න ඕන, මෙහෙම කටයුතු කරන්න ඕන, මෙහෙම වාඩි වෙන්න ඕන, මෙහෙම කතා බහ කරන්න ඕන, මෙහෙම නිහඬව ඉන්නවා කියලා දන්නේ නැත්නම් එයා පිරිස දන්නේක් නෙවෙයි කියනවා. එතකොට බලන්න එහෙනම් මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව හරි වැදගත්. හරි වගකීම් සහිතයි. එතකොට මේ සුදුසු පිරිස හඳුනගෙන ඒ පිරිසත් එක්ක කටයුතු කරන විදිහ ඒ මාත්‍රේ දන්නවා. එතකොට තමයි යාට පිරිස දන්නේ වේ කියලා කියන්නේ. ඊළඟට පුජ්‍යල උස්බහත් බවත් භික්ෂුව දැනගන්න ඕනේ. මහණෙනි මෙහිලා භික්ෂුව විසින් දෙආකාරයකින් පුජ්‍යලයන් ගැන දන්නවා කියනවා. පුජ්‍යලයෝ දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ආර්ය සත්‍ය දර්ශනයට කැමති කෙනෙක්. අනික් කෙනා එක්කෙනෙක් ආර්යයන්ගේ දර්ශනයට කැමති, අනික් කෙනා ආර්යයන්ගේ දර්ශනයට අකමැති කෙනෙක් කියනවා. යම් මේ පුජ්‍යලෙක් ආර්යයන්ගේ දර්ශනයට අකමැති වේද මෙසේ ඔහු ඒ අංගෙන් ගැරහිය යුත්තේය. යම් මේ පුජ්‍යලෙක් ආර්යයන්ගේ දර්ශනයට කැමති වේද මෙසේ ඔහු ඒ අංගෙන් පැසසිය යුත්තේය. දැන් වුණ සමහර අය ඉන්නවා භික්ෂූන් බැහැ දකින්න කැමති. සමහර අය කැමති නෑ. එතකොට කැමති නැති කෙනා ඒ අංගෙන් ගැරහීමකට ලබනවා. තව කැමති කෙනා ඒ අංගෙන් ප්‍රශංසාවට ලබනවා. ඊට පස්සේ දැන් කැමති අයත් ඉන්නෝනේ. කැමති අයගේ දෙන්නෙක් ඉන්නවා. සමහර අය ඉන්නවා භික්ෂූන් දකින්න කැමති, හැබැයි එයා කැමති නැහැ කියනවා. ධර්ම ශ්‍රවණයට එයා කැමති නැහැ කියනවා. තව කෙනෙක් ඉන්න භික්ෂූන් දකින්නත් කැමති, ධර්ම ශ්‍රවණයට කැමති කියනවා. එතකොට අර ඒ අංගෙන් ධර්ම ශ්‍රවණයට අකමැති කෙනා ගැරහිය යුතුයි, ධර්ම ශ්‍රවණයට කැමති කෙනා ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්න කැමති දෙන්නා තුලත් පුජ්‍යලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කන් යොමාගෙන අසා සිටිනවා, තව කෙනෙක් එහෙම අහන්න කැමති නෑ. කන් යොමාගෙන අහන්නේ. මේ පුජ්‍යල විසමතාවයේ ලෝකේ තියෙනවා. එතකොට බුදුරජාණන් වදාන්නේ ඒ කරුණෙන් අර කන් යොමාගෙන අසන කෙනා ප්‍රශංසා ලැබිය යුතුයි, කන් යොමාගෙන අහන්න නැති කෙනා ගැරහිය යුතුයි කියනවා. ඊළඟ කන් යොමාගෙන අහන කෙනාගෙමුත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ධර්මයේ දරා ගන්නවා, අනික් කෙනා ධර්මයේ දරා ගන්නෑ. එයා අහන විතරයි. හරිය ආසාවෙන් අහගෙන ඉන්නවා. හිතේ මොකුත් හිටලා නැහැ. එතකොට ඒ කරුණෙන් ඒ ධර්මයේ දරාගත්ත කෙනා ප්‍රශංසා ලැබිය යුතුයි, ධර්මයේ මතක තබා ගත්තේ නැති කෙනා ගැරහිය යුතුයි කියනවා. ඒ වගේම තව පුජ්‍යලෙක් ධර්මයේ අසා ගන්න අය අතර, දරා ගන්න අය අතර ඉන්නවා. එක්කෙනෙක් ඒ දරාගත්ත ධර්මයේ අර්ථ විමස බලනවා. තව කෙනෙක් අර්ථයේ විමස බලන්නේ. බුදුරජාණන් වදාළේ ඒ කරුණෙන් ධර්මයේ අර්ථ විමසන කෙනා ප්‍රශංසා ලැබිය යුතුයි, ධර්මයේ අර්ථ විමසන්නේ නැති කෙනා ගැරහිය යුතුයි කියනවා. ඊළඟට මේ ඒ අර්ථය හොඳින් පිරික්සා බලන අයගෙත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඒ ධර්මයේ අර්ථය හොඳට විමසලා ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපදිනවා. තව කෙනෙක් ඉන්නවා ඒ ධර්මයේ අර්ථ විමස ඉන්නවා, තමන්ට ඒක බද්ධ කරගන්නේ නැහැ කියනවා. ඒ කරුණෙන් අර තමන්ට ජීවිතේට ධර්මයේ ගලපා බලලා තමන්ගේ ජීවිතේට ගලප ගන්න කෙනා ප්‍රශංසා ලැබිය යුතුයි, ගලපා නොගන්න කෙනා ගැරහිය යුතුයි කියලා බුදුරජාණන් වදාළා. බුදුරජාණන් වදාළා මේ විදිහට භික්ෂුවක් යම් කෙනෙක් අර්ථය දැනගෙන, ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවද, එක්කෙනෙක් තමාට හිතසුව පිණිසත් පිළිපන්නේ වේ, අනුන්ට හිතසුව පිළිපන්නේ නෑ කියලා. සමහර අය ධර්මානුධර්ම ප්‍රතිපදාවට පැමිණලා ඉන්නවා. හැබැයි තමන්ට හිතසුව පිණිස පවතින විදිහට කටයුතු කරනවා, අනුන්ට හිතසුව පිණිස කටයුතු කරන්නේ නෑ කියනවා. එක්කෙනෙක් තමාට හිතසුව පිණිසත් අනුන්ට හිතසුව පිණිසත් පිළිපන්නේ වේද, යම් මේ පුජ්‍යලයන්ගෙන් තමාට හිතසුව පිණිසත් අනුන්ට හිතසුව පිණිසත් පිළිපන්නවාද, මෙන්න මේ අංගයෙන් ඒ කෙනා ගැරහිය යුත්තේ කියනවා. ඊළඟ යම් මේ පුජ්‍යලේ තමාට හිතසුව පිණිසත් අනුන්ට හිතසුව පිණිසත් පිළිපන්නේ වේද, ඒ අංගයෙන් එයා ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා.
එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රශංසා කරන්නේ තමාට යහපත පිණිසත් අන් අයට යහපත පිණිසත් යම් කෙනෙක් පිළිපදිනවද ආන් ඒ කෙනයි ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රශංසා කරන්නේ. බුදුරජාණන් වදාන මේ විදිහට තමයි භික්ෂුව පිරිස දන්නා කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. එතකොට බලන්න එහෙනම් විශේෂයෙන් මේ දේශනාවේදී බුදුරජාණන් වදාන මේ කරුණු හතෙන් සමන්විත භික්ෂුව කියනවා ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං කියන මේ සංඝ ගුණ වලින් යුක්ත වෙන්නේ මෙන්න මේ ගුණ වලින් යුක්ත භික්ෂුව කියනවා. එහෙනම් පින්වත්නි දැන් ලෝකේ අපි දකිනවා ලෝකේ ධනවත් මිනිස්සු ඉන්නවා, ලස්සන මිනිස්සු ඉන්නවා, ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවා, උගත් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මනින නිර්ණායක තියෙනවා. දැන් ලෝකේ බොහෝ දෙනා මනිනවා ඒ කෙනාගේ තියෙන වත්කම් වලින්. මෙච්චර ධනයක් මෙයාට තියෙනවා. මෙයා තමයි ලෝකේ පොහොසත්ම කෙනා. මෙයා තමයි ආසියාවේ පොහොසත්ම කෙනා. මෙයා තමයි දකුණු ආසියාවේ පොහොසත්ම කෙනා. මෙයා තමයි ලංකාවේ පොහොසත්ම කෙනා කියලා මිනිසුන්ගේ ධනයෙන් මනිනවා. ඊළඟට දැන් අපි හිතමු සමහර කාන්තාවන් ඒ රූපශ්‍රීය මනිනවා සමහරට පංච කල්යාණී. මෙච්චර ලස්සනයි මෙයා කියලා. සමහරලාට කෙනෙකුට තියෙන උගත්කමේ සමහරලාට එයාට තියෙන අධ්‍යාපන සුදුසුකම් මත කෙනෙකුගේ උගත්කම මනිනවා. එතකොට මේ වගේ භෞතික සම්පත් තුලින් තමයි යම් මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ උස් පහත් බව මනින්න. ඒ හැම එකක්ම බලන්න හොඳට හොයලා බලලා මේ ලෝකේ බොහෝ ඒ මිනුම් දඩු තියෙන්නේ බාහිර දේවල් මත, භෞතික දේවල් මත. එතකොට නමුත් මේ බුද්ධ ශාසනයේ විශ්මය මේකයි. බුද්ධ ශාසනයේ අලංකාරය මේකයි. බුද්ධ ශාසනයේ විසිතුරු බව මේකයි. බුද්ධ ශාසනයේ පුජ්‍යලෙක් මනින්නේ ගුණ සම්පත් වලින්. දැන් අපි අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට ඊළඟට ඒ උතුම් රහතන් වහන්සේලා ගැන කතා කරනකොට අපි කිසිදු බාහිර සාධකයකින් නෙවෙයි කතා කරන්නේ. භෞතික සම්පත් වලින් නෙවෙයි කතා කරන්නේ. උන්වහන්සේලා තුල තිබ්බ ගුණ සම්පත් වලින්. එතකොට මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මේ උපමා කතා ඇසුරින් නොයෙක් ආකාරයට මේ නාගසේන මහරහතන් වහන්සේ වදාරන්නේ මේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව ඇති කරගන්න ඕන ගුණ සම්පජ්ජන. හරි ලස්සනයි පින්වත්නි. ඒ නිසා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ අප්‍රමාණ ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේ නමක්. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු ධර්මයේ අප්‍රමාණ ගුණ ඇති මේ ගුණ ඇති දෙයක්, උතුම් දෙයක්. ඒ වගේම අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු පිරිස මේ ලෝකේ අප්‍රමාණ ගුණ ඇති පිරිසක්. එතකොට ඒ නිසා මේ විදිහට අපි මේ දැන් අපිට පැහැදිලි වෙන මේවා ඉගෙන ගන්නකොට මේ නිවන් මඟ පුරුදු කිරීම කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක මේ හදීසියේ කඩිමුඩියේ හදීසියට ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් එකකුත් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ දැඩි කැපවීමෙන්, උත්සාහයෙන්, වීරියෙන් Taman තුල ඇති කරගන්න ඕන ගුණ සමුදායක් තමයි. මේ ගුණ සමුදායක් තුලින් තමයි කෙනෙක්ගේ ධර්ම අවබෝධය පිණිස හිත මුහුකුරා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නොයේක් දේශනාවල මේ කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. විශේෂයෙන් නාගසේන මහරහතන් වහන්සේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ උපමා කතා ඇසුරෙන් මේ කාරණා තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. එතකොට අද අපි මේ කතා කරන්නේ කුකුලාගෙන් ගත යුතු අංග 5න් පළවෙනි අංගය. ඒ තමයි කුකුලා සුදුසු කාලේ නිසි වේලාවට තමන් වාසය කරන තැනට, තමන් ළඟින තැනට පැමිණෙනවා වගේ මේ ශාසනයේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව නිසි වේලාවට සෑමිදුල හමදලා වළඳන පරිභෝග කරන පෑන් ගෙනවිත් තියලා ශරීරය පිරිසිදු කරලා ස්නානය කරලා චෛත්‍ය රාජාන් වහන්සේ වන්දනා කරලා වැඩිමහලු භික්ෂූන් බැහැ දකින්නට ගිහිල්ලා සුදුසු කාලයේ ශුන්‍යාගාරයට පිවිසෙන්න ඕන. ඊට පස්සේ තමන් පුරුදු කරන ලද යම් සමත නිමිත්තක් ඇද්ද, විදර්ශනා නිමිත්තක් ඇද්ද, මේවා පුරුදු කරමින් මත්තේ තමන් අර පුරුදු කරගත්ත කුසල් දහම් දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි හරි ලස්සනයි මේ සාමාන්‍ය ලෝකයේ මෙවැනි දේවල් කතා බහ කරන්නේ. මේ අභ්‍යන්තර ජීවිතේ කොයි විදිහටද දියුණු කරගන්නේ? අභ්‍යන්තර කුසල් දහම් කොයි විදිහටද දියුණු කරන්නේ? මේ පාපයෙන් හිත නිදහස් කරගන්නේ කොහොමද? මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්නේ කොහොමද?
මේ ජීවිතේ දුකින් නිදහස් කරවන්නේ කොහොමද කියන කාරණේ ලෝකේ කලාතුරකින් කතා කරන දෙයක්. එතකොට අපේ වාසනාවට බුද්ධ දේශනා අනුසාරයෙන් මේ විදිහට පිරිසිදුව ඊටාම නිර්මලව මේ මගඵල ලබන මග පැහැදිලි කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ මගඵල ලබන මග කියන මේ දේශනා මාලාවෙන් ඔබට අවස්ථාව ලැබෙන්නේ නොයෙක් බුද්ධ දේශනා අනුසාරයෙන් අපගේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කර දුන් ඒ උපමා කතා අනුසාරයෙන් මේ මගඵල ලබන මග පිළිබඳව මනා වැටහීමක් මනා අවබෝධයක් ලබා ගැනීමටයි මේ දේශනා මාලාව සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අද දවසේ අපට නියමිත කාලය මේ විදිහට අවසන් වෙද්දී අපි පුණ්‍යානුමෝදනාව කරනවා. විශේෂයෙන්ම අද දවසේ මෙම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන්ටත් ඒ වගේම අපි පළමු කොට අනුමෝදන් කරන පින් කැමැති සියලු දෙවියන්ට පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම පින්වත්නි මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන්නේ කිසිපුර පළවෙනි සියවසේ වගේ ග්‍රන්ථාරූඪ වෙච්ච ග්‍රන්ථ රත්නයක්. ඊළඟට වර්තමානයේ බුරුමේ වගේ රටවල් වල කුද්දක නිකායට ඇතුළත් කරලා බොහොම ආදර ගෞරව සහිතව ඒ මිනිසුන් පරිහරණය කරන ග්‍රන්ථයක්. නමුත් අපට ඇත්තටම අපි පුංචි කාලේ ඉඳන් අපි ධර්මයේ ඉගෙන ගත්තට අපිට කවදාවත් මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන ග්‍රන්ථය මේ පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා නැහැ. අපි හුදෙක් නම විතරක් අහලා තියෙනවා. එතකොට අපි පැවිදි වෙලත් කාලයක් යනකල් අපට මේ මිලිඳු රාජ ප්‍රශ්නය කියන ග්‍රන්ථේ පරිශීලනය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. එතකොට අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ මේක සරල සිංහලයට පරිවර්තනය කරාට පස්සේ වර්තමානයේ සාමාන්‍ය ජනතාව පවා මේ දහම් ග්‍රන්ථ කියවමින් මේ වගේ තියෙන ඉතා වටිනා දහම් කාරණා ඉගෙනගෙන පුරුදු කරගන්න මහන්සි ගන්නවා. ඉතින් ඒ නිසා අප මේ මෙවැනි ධර්ම දේශනා සිදු කරමින් රැස් කරන සියලු පුණ්‍ය ධර්මියෝ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී මහා සංඝරත්නයට ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරනා මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන නොම්බර 58 පල්ලේගම පදිංචි බී.එම්. චන්ද්‍රලතා මහත්මිය නමින් අංක 49 1 මරංගල පදියතලාව යන ලිපිනේ පදිංචිව සිට මීට වසර 3කට ඉහතදී මිය පරලෝ ගිය බී.එම්. ගුණපාල පියාණන්ට වයි.බී. සුරවීර මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝ ගිය වයි.බී. උක්කු බණ්ඩා පියාණන්ට ටී.එම්. මුතුමැණිකා මෑණියන්ට ඒ වගේම වසර 13කට ඉහතදී මිය පරලෝ ගිය ඉන්ද්‍රසිරි මල්ලි ඇතුළු ඒ පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන බී.එම්. චන්ද්‍රලතා මහත්මිය, පී.එම්. ජයවතී මෑණියන්, කේ.පී.ඒ. ජයසිරි පියාණන්, ඩබ්ලිව්.එම්. ජයවර්ධන පියාණන්, ඒ.එම්. කිරිබණ්ඩා පියාණන්, බී.එම්. ඩිංගිරි මණිකා මෑණියන්, ඒ වගේම ඒ චන්ද්‍රලතා මහත්මියගේ මෑණියන්ට, සහෝදර සහෝදරියන්ට, වයි.බී. සුරවීර මහතාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.